ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද ඉන්ධන නිකුත් කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතාවය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අලුත් ණය යෝජනා ක්‍රමයක්. කළමනාකරණයකින් යුතුව ආහාර භාවිත කිරීමෙන් ආහාර අර්බුදය පාලනය කරගත හැකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. වගාවට කැපකරන තරුණ දිරිය. උග්‍ර යුද ගැටුම් හේතුවෙන් නැගෙනහිර සෙවරෝඩොනෙට්ස්ක් නගරයෙන් ඉවත් වෙන්නැයි යුක්‍රේන හමුදාවන්ට නියෝග. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා සෑම සිකුරාදා දිනකම තෝරාගත් පිරවුම්හල්වලදී ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක වනවා. ඒ දෙවයින පුරා තෝරාගත් පිරවුම්හල් 74කදී. අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සෑම සිකුරාදා දිනකම තෝරාගත් පිරවුම්හල්වලදී ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව දිවයින පුරා තෝරාගත් පිරවුම්හල් 74කදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් අද දිනේදී දිවයිනට ළඟාවන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. එය ඊයේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණත් නෞකාව දිනයකින් පමණ ප්‍රමාද වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි වැඩිදුරටත් දැක්වුණේ අද දිනේද පෙට්‍රල් සීමිත තොග ප්‍රමාණයක් බෙදා හැරීම සිදු කරන බවයි. මේ අතර ලබන මාස 6 වනදාතෙක් ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස එම සමාගම ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලබන මාස 5 වනදාත් 12 වනදාත් අතර නෞකා දෙකක් මගින් මෙට්‍රික් ටොන් 7000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බවයි. එමෙන්ම ලබන මාස 10 වනදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 25000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව ලබන 5 වනදායින් පසුව දෙවයින පුරා දෛනිකව කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර 80000ක් බැගින් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනේ ලාෆ් ගෑස් බෙදා හැරීම සිදු කෙරුණා. මේ අතර අද සහ හෙට විදුලිය කප්පාදු කරන කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අද දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල පැය 2යි මිනිත්තු 30ක් විදුලිය කප්පාදු කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත්තේ. හෙට පෙරවරු 9:30ත් රාත්‍රී 10ත් අතර පැය 2යි මිනිත්තු 30ක් විදුලි කප්පාදුව සිදුවනු ඇති. එනිදා දිනේ පැය 2ක් පමණක් විදුලිය කප්පාදු කරන අතර එය පස්වරු 2 සහ රාත්‍රී 10 අතර ක්‍රියාත්මකයි. මෙරට පවත්නා ආහාර කළමනාකරණයකින් යුතුව භාවිතා කිරීම ඔස්සේ ආහාර අර්බුදය යම්තාක් දුරකට කළමනාකරණය කරගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. ඒ අනුවම සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ එහිදී ගැමිණි කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවයි. සමහර කෑම වර්ග අපිට ඕන තරම් තියෙනවා. දේශීයව ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අම්මලා මේ දරුවන්ට තියෙන වැඩි ආදරයට සමහර කෑම වර්ග ලේබල් කරලා තියෙනවා. සමහර කෑම උස්නයි, සමහර කෑම හීතලයි. මේ වගේ තියෙන මතත් එක්ක අපේ පෝෂණ තත්ත්වයට බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ආහාර වේලක මූලික වශයෙන්ම තියෙන්න ඕන කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕන. ඒතර ගොඩක් වෙලාවට අපිට පේන්න තියෙන දේ තමයි ලංකාව ඇතුලේ පිෂ්ඨය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් නැහැ. බත් කන්න නැති වුණත් සමහර වෙලාවට බතල, මඤ්ඤොක්කා, ඒ වගේම සමහර ධාන්‍ය වර්ග
ඒ හරහා අපිට පිෂ්ඨ ප්‍රභවයේ ගුණාත්මක විදියට දරුවන්ට වගේම වැඩිහිටියන්ට දෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රෝටීන් ප්‍රභවයේ. ඒකට මේදය. මේදය වල ගුණාත්මක මේද ප්‍රභවයක් දෙන්න අපිට ඕනතරම් අපිට හැකියාව තියෙනවා. පොල් තෙල් කියන්නේ ඒ වගේ දෙයක්. දරුවාගේ ආහාරයට වගේම අපිට ආහාර වලට එකතු කරගන්න පුළුවන්. එතකොට හිතකර තෙල් ප්‍රභවයක් විදියට එහෙම නැත්නම් ගැඹුරු තෙලේ වගේ බදින්න ඊටාම හොඳම තෙල් ප්‍රභව විදියට අද වෙනකොට පොල් තෙල් හඳුනගෙන තියෙනවා. ඊගාට විටමින් හා කනිල ලවණ එළවලු පළතුරු පලා වර්ග විවිධත්වය අතින් ඊටාම සුලභයි අපි. ඒ නිසා ඒකෙත් අපිට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ හරි විදිහට ඒක දුන්නොත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයේ. ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවවල මිල ඊටාම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිලා තියෙනවා. ඉදිරි සහන වැඩ පිළිවෙලකදී කවර දෙයකටත් වඩා දරුවාට ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් දෛනිකව ලැබෙනවා කියන සහතික කරන වැඩ පිළිවෙල සකස් වෙන්න ඕන. ඒ සඳහා ඒ පවුල් තෝරගෙන අවශ්‍යම කෙනාට ඒක ලැබෙන වැඩ පිළිවෙලක් හදලා ඒ සඳහා මුදල් අතුරු අයව හරහා වෙන්විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ විශේෂයෙන්ම අපි ගර්භණී මව්වරු සහ කුඩා ගැහැණු දරුවන් ඉලක්ක කරලා කතා කළොත් ඒ අයගේ පෝෂණය සම්බන්ධයෙන් අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ අය අපි දන්නවා මේ මොහොතේදී ගර්භණී වෙලා ඉන්න අම්ම කෙනෙකුට හරි පෝෂණයක් ලැබුණ නැත්තම් ඒ අම්මට ලැබෙන දරුවා මන්ද පෝෂිත දරුවෙක් තමයි බිහි වෙන්නේ. ඒ දරුවා ගැහැණු දරුවෙක් වුණොත් එහෙම අවසානයේදී ඒ ගැහැණු දරුවා යෞවනියක් බවට පත් වෙනකොට ඒ දරුවත් මන්ද පෝෂිත එහෙම නැත්නම් පෝෂණ ගැටලු තියෙන දරුවෙක් බවට තමයි එහෙම නැත්නම් අම්මා කෙනෙක් බවට තමයි පත් වෙන්නේ. නැවත ඒ දරුවට දරුවෙක් ලැබෙනකොට නැවතත් ඒ දරුවත් පෝෂණ ගැටලු සහිත දරුවෙක් බවට තමයි පත් වෙන්නේ. මේක විෂම චක්‍රයක්. මේ චක්‍රය අපි කොහෙන් හරි කඩන්න ඕන. මේ ආහාර නාස්තිය. ඒක අඩු කරන්නත් අපි වැඩ පිළිවෙල සකස් විය යුතුයි අනිවාර්යයෙන්ම. එක බත් ඇටයක්වත් අපිට අහක දාන්න පුළුවන් කාලයක් නෙමෙයි ඉදිරියේ දෙන්නේ. විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය ගැන හිතුවාම. ඒ නිසා මේ සියලුම ආහාර පරිභෝජනය කළ හැකි මට්ටමින් පරිභෝජනය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙන්න මේ කියන කාරණාත් එක්ක අපි කටයුතු කළොත් මන්ද පෝෂිත තත්ත්වයට රට ගමන් කරලා රටේ සමස්ත ආර්ථිකයට තව වටයකින් බලපෑමක් එල්ලෙන එක අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි. විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක් වෙතේ වන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී ණය මුදලක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට ඕනෑම වාණිජ බැංකුවක් වෙත එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී ණය මුදලක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව විදේශයන්හි සේවානියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක ඇති අනේවාසික ගිණුමක් වෙත මසකට එවන ලද ඇමරිකානු ඩොලර් 50ක් බැගින් වසරක් සඳහා එවන ලද ඇමරිකානු ඩොලර් 600ක් වෙනුවෙන් පොලී රහිත ඇමරිකානු ඩොලර් 3000ක ණය මුදලක් ලබා ගැනීමේ වැඩපිළිවෙලකුයි එලෙස හඳුන්වා දෙනු ලබන්නේ. එම යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා. එම අවස්ථාවට විදේශ සේවා හා කම්කරු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර විදේශ සේවා නියුක්තිකාරංචියේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරුන් සහ මෙරට සියලුම වාණිජ බැංකු නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී තිබුණා. විදේශ ගමන් බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගෙන් 80%ක් තවමත් විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 4ක් නිකුත් කර ඇතත් තවමත් විදේශගත වී ඇත්තේ ඉන් 70,000ක් පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් විදේශ ගමන් බලපත්‍ර ලබාගත් සංඛ්‍යාවෙන් 20%කටත් වඩා අඩු අගයක් ලෙසටයි වාර්තා වන්නේ. මේ අතර දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවද මේ වන විට 2400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී එක් දින සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර 1000ක් නිකුත් කරන අතර සාමාන්‍ය සේවය යටතේ 800ක් නිකුත් කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අයිනුපත් බහර දීමට නොහැකි වූ පුද්ගලයන්ට වෙනත් දිනයක් ලබා දෙන අතර එලෙස දින ලබා දුන් 601ගේ පමණ විදේශ ගමන් බලපත්‍රද නිකුත් කිරීම දෛනිකව සිදු කරනු ලබනවා. මේ වන විට විදේශ ගමන් බලපත්‍රලාභීන් ලක්ෂ 35 45 අතර ප්‍රමාණයක් සිටින අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා පැමිණෙන්නන්ගේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඕද පසුගිය සතියට පවා සාපේක්ෂව මෙම සතියේ සේවාලාභීන්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දසලක්ෂ ගණනක් වූ පුද්ගලයින්ට ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම ලබා දීමේ වැඩසටහන අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ කරමින්.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන සැමට හිමිබිමක් වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යංශය මගින් මෙහෙවනු ලබනවා. භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියලුම පුද්ගලයන් හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට හිමිබිම ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. උපන්බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000-3000 අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තල මහා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුළ අද සිදු කෙරුණා. තමන්ගේ ඉඩමට අයිතිය ලබා දෙන්න, සින්නක්කර ඔප්පුවක් ලබා දෙන්න. ඒකේ පළවෙනි පියවර තමයි හිමිබිම. හිමිබිම යටතේ මේ සියලු දෙනාටම ඔප්පුවක් ලබා දෙනවා. තමන්ට ලබලා දීලා තියෙන ඉඩමට කොලයක් වෙනුවට ඔප්පුවක් තියෙනවා. දැන් දෙවනි පියවර තමයි අපි කතා කරන්නේ. මේ තියෙන ඔප්පුව සින්නක්කර ඔප්පුවක් බවට පත් කරන්න. හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවති මෙම අවස්ථාවට කම්කරු හා විදේශරකයා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සහ ඉඩම් කොමසාරිස් ජෙනරාල් ඇතුළු නිලධාරීන් සහ ඔප්පුලාභීන් පිරිසක් සහභාගී වී සිටියා. දින ගණනාවකට පසුව ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,047ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,521ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 519ක් වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,008ක් ලෙසයි. මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට අත් නොහැර අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරු විසින් අවධාරණය කර තිබෙනවා. යුරෝපා කලාපීය රටවල තානාපතිවරු පිරිසක් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් යුරෝපා රටවල තානාපතිවරු විසින් සඳහන් කර ඇත්තේ යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් ලෙස සලකන බවත් මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත් නොහැර අඛණ්ඩව සහාය ලබා දෙන බවටයි. එමෙන්ම ආර්ථිකය ගොඩනැංවීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ලබා දෙන ස්ථිර පණිවුඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව එම දූත මණ්ඩල සමාජිකයන් පෙන්වා දී තිබෙනවා. මෙරට ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බැවින් ඔවුන්ට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ලබා දීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරනු ලැබුවා. එමෙන්ම ඇතිවිය හැකි ආහාර අර්බුදයකට විසඳුමක් වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙත වගා කර නොමැති රජයේ ඉඩම් ලබා දීමටද පියවරගෙන ඇති බවයි යුරෝපා තානාපතිවරුන් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් පවතින අර්බුදයන් විසඳා ගැනීම සඳහා යුරෝපා කලාපය සමග ආයෝජන සංචාරක අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. තරුණ දිරිය වගාවට කැප කරන අපේම තරුණ පිරිසක් ගැනයි අද දිරිය සටහන. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම ගැන මේ වෙද්දී හැමෝගෙම අවධානය යොමු වෙලා. ඉතින් ඒ සඳහා අපේ රටේ තරුණ තරුණියන්ගේ අවධානය යොමුවීමත් ඔවුන් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කිරීමත් කොයි තරම් වටිනවද. එකී වටිනාකම වැඩි කළ පුවතක් අපට වාර්තා වුණේ නාත්තන්ඩිය ප්‍රදේශයෙන්. නාත්තන්ඩිය සාගරගම යොවුන් සේනාංක භූමිය මේ වන විට සරුසාර පලනෙලන වගා බිමක් බවට පත් කර තිබෙනවා. තරුණ තරුණයන් අරබයා රජයේ විසින් ආරම්භ කර ඇති වයිග්‍රීන් ව්‍යාපෘතියට සමගාමීවයි
මෙම යොවුන් සේනාංක භූමියේ වගා කටයුතු ආරම්භ කර ඇත්තේ. යොවුන් සේනාංක පාඨමාලා හදාරන සිසු දරුවන් මෙන්ම යොවුන් සේනාංකයේ කාර්ය මණ්ඩලය සහ ගුරු බවතුන්ගේද සහාය මේ සඳහා නොඅඩුව හිමිවීම මෙකී සරුසාර වගාවන්ට පාදක වූ බව නොරහසක්. ඒ වගේම මේ හරහා යොවුන් සේනාංක පුහුණුව හා සම්බන්ධ වන සියලුම දරුවන්ගේ නිවෙස්වල පවා ගෙවතු වගා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. යොවුන් සේනාංක දරුවන්ගේ මෙකී වගා වැඩසටහන යටතේ ඔවුන් එළවලු බෝග වගේම පළතුරු බෝග රැසකුත් වගා කර තිබෙනවා. මෙම මධ්‍යස්ථානයේ එළවලු පළතුරු වගා කරලා තියෙන මගේ ආචාර්ය මණ්ඩලය සහ මගේ ඉගෙනුම ලබන දරු දැරියන්. ඉතින් මේක අපි තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා මෙම පාඨමාලා හදාරන දරු දැරියන්ගේ ගෙවතු වල දරුවන්ගේ ගෙවල් වල ක්‍රමානුකූලව වගා කිරීමේ කටයුත්ත කරගෙන යාම සඳහා අපි සූදානම් වෙලා දැනට සිටිනවා. ඒ වගේම මෙම මධ්‍යස්ථානයේ තියෙන සෑම බිම් කොටසකම මේ වගා කටයුත්ත ආරම්භ කිරීමට අපි සූදානම් කරනවා. ගහකොළ සමග ගැවසි සරු පල දැක ලබන සතුට නිදැතින්ම මේ තරුණ හදවත්වලට සැබෑ ඔසුවක්. ඒ වගේම තරුණ ජවය තරුණ බලය බවබෝග වගාවට ගොවිතැනට යොමු කර ගැනීම අනාගතයේ උදෙසා සුභවාදී කරුණක් වන බැවින් මේ පුවත රටටම ආදර්ශ සපයන්නක් බව ඇත්තෙන්ම කිව යුතුයි. ඉතින් දිරිය ඇති තරුණ ඔබත් මෙකී ආදර්ශ මතින් සරු අස්වනු ලැබගන්න හැකි සෑම ඉඩකඩකම මොනවාම හෝ වගාවක් ආරම්භ කරන්න. ගහකොලේ සතුට ජීවිතයට එක් කරගන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රාජ්‍ය සේවකයන්ට මෙරටදීම පෞද්ගලික රැකයා සඳහා යොමුවීමට පහසුකම් ලබාදිය හැකි දැන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශීය ලේකම් MMPK මායාදුන්නේ මහතා සඳහන් කළේ වසර 5ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි දැන්න මෙහිදී අධ්‍යයනය කරන බවයි. ඒ අනුව සති දෙකක් ඇතුළත එම කමිටු වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස උපදෙස් දුන් බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දිය ජනතාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් මානුෂීය ආධාරතොගේ දෙවන කොටස ඊයේ කොළඹ වරාය වෙත පැමිණියා. එම ආධාරතොගේ බාර ගැනීම සඳහා මෙරට ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බගලේ මහතා, අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා, අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා. එම මානුෂීය ආධාරතොගේ රුපියල් බිලියන 3කට අධික වටිනාකමින් යුක්ත වන අතර එම ආධාරතොගේ සහල් මෙට්‍රික් ටොන් 14931ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 250ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38කට වැඩි ප්‍රමාණයක් සහ අනිකුත් වෛද්‍ය සැපයුම් වලින් සමන්විත බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ. පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජූලි මාස 6 වනදා සිට 15 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ඉන්දිය රජය මගින් මෙරටට ලබා දෙන මෙට්‍රික් ටොන් 65000ක යූරියා පොහොර තොගේ රැගත් නෞකාව ලබන 6 වනදා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බැවින් එම පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හා බෙදා හැරීම ජූලි මාස 7 වනදා සිට 15 වනදා තෙක් සිදු කිරීමට සංවිධානය කොට ඇති බවයි. ඒ අනුව එම කටයුතු වෙනුවෙන් මෙලෙස නිවාඩු අත්හිට වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ යටතේ ඇති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම සහ කමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩුද අවලංගු කරනු ඇති. සීතාවක ප්‍රාදේශීය ලේකම් KS දිල්හානි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකයේ මගින් පාසල් උපකරණ සංචිතයක් පිහිටුවා තිබෙනවා. ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකිව පාසල් ගමන අතරමඟ නවතා දමා ඇති දරුවන්ට අත්වැලක් සැපීමේ අරමුණිනුයි මෙම පාසල් උපකරණ සංචිතය ස්ථාපිත කර ඇත්තේ. දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාසල් උපකරණ සංචිතය පසුගියදා විවෘත කළ අතර ඊට සමගාමීව ආර්ථික අපහසුතා ඇති දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක්ද සිදු කෙරුණා. පාසල් නිල ඇඳුම් සහ පොත් ප්‍රදානය කරමින් ප්‍රාදේශීය ලේකම්වරිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාද ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූනි 25 වැනිදා. සෑම වසරකම ජූනි 25 වන දිනට එනම් හෙට වැනි දිනකට ලෝක නාවිකයාගේ දිනයේ යෙදී තිබෙනවා. ලෝක ආර්ථිකය වෙනුවෙන් නාවිකයින් සිදු කරන මෙහෙය ඇගීම වෙනුවෙනුයි මෙම දිනේ නම් කර ඇත්තේ. පළමු නිත්‍ය වාණිජ වර්ණ රූපවාහිනී සම්ප්‍රේෂණ වැඩසටහන ඉදිරිපත් කර ඇත්තේ 1951 වසරේ හෙට වැනි දිනකයි. ආචාර්ය ඩග්ලස් හයිඩ් අයර්ලන්තයේ පළමු ජනාධිපතිවරයා බවට පත්ව ඇත්තේ 1938 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.